හරි මේ ඔබ එකතු වෙලා ඉන්නේ අපි නොමිලේ පවත්වන 2022 හරිද 2022 ලෙවල් ફોકસ කරගෙන අපි මේ නොමිලේ පවත්වන ෆ්‍රී MCQ පන්තියේ දෙවෙනි දවසේ ළමයි මේකේ ওই මේ පොත මේ වෙද්දි ඔබට ලැබිලා ඇති. right මම හිතනවා මෙතන ඉන්න සෑම ළමයෙක්ටම මේ පොත ලැබිලා ඇති කියලා. right කවුරු හරි තාම ලැබිලා නැත්තම් මේ පොත ළමයි ඔබට ඉල්ලුම් කරන්න පුළුවන්. මේක සෑම පාඩමකට අදාළව MCQ 50 ගාන MCQ 300ක් තියෙනවා මේ පොතේ. ඔබට නිවසටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉන් පසුව ළමයි මේ පොත සාකච්ඡා කරලා ඉවරනාට පස්සේ අපි මේ විදියට මේකේ දෙවෙනි පොත ඔබට ලබා දෙනවා මේක සාකච්ඡා කරලා උනාට පස්සේ. දැන් එතකොට ළමයි අපි පළවෙනි දවසේ කතා කරලා ඉවරයි. පළවෙනි දවසේ MCQ 10ක් කතා කරලා ඉවරයි. අද අපිට තියෙන තමයි MCQ 11 ඉඳන්. මම හිතනවා ඔබ පිළිතුරු සපයලා එන්නේ නැති කියලා මම කියලා තියෙන්නේ ප්‍රශ්න 15කට අද පිළිතුරු සපයන් එන්න කියලා. ඒ කියන්නේ 11 ඉඳන් 25 දක්වා. right. අපි 11 වෙනි ප්‍රශ්නට යන්න. අපි 11 වෙනි ප්‍රශ්නට යන්න. මයික් වැඩ ඒව චෙක් කරන්න ඕනේ නැහැ. මයික් වැඩ කරනවා ළමයි. right. අපි 11 වෙනි ප්‍රශ්නට යන්න. 11 මොකද්ද කියන්නේ? නිෂ්පාදන සාධකයක් වශයෙන් ශ්‍රමය යන්නට උදාහරණයක් නොවන වේ. කියන්නේ ශ්‍රමය යන්නට උදාහරණයක් නොවන වේ. මොකක්ද කියලා? හරිද? ශ්‍රමය යන්නට උදාහරණයක් නොවන වේ. ඒ කියන්නේ ශ්‍රමය යන්නට උදාහරණ වඩු ඒවා හතරක් තියෙනවා නොවඩු එකක් ඇති. ඔය ප්‍රශ්نين කියන්නේ ඒකනේ. උත්තර පහක් දීලා අහනවා. ශ්‍රමය යන්නට උදාහරණයක් නොවන්නේ. ඒතර උදාහරණ හතරක් ඇති. අපි බලමු එකින් එක. පළවෙනි එක බලන්න කලින් අපි යට ඉඳන් උඩට එමු. පස්වෙනි එක මහා මාර්ග පිරිසුදු කරන කම්කරුවෙක්. ඒක ශ්‍රමයට අදාළද ළමයි? අපි ශ්‍රමය කියන්නේ මොකක්ද? අපි මේ නිෂ්පාදන කටයුතු සඳහා වැය කරන කායික හා මානසික ශක්තිය. දැන් අපිට කියනවා මහා මාර්ග පිරිසුදු කරන කම්කරුවෙක්. ඒක ළමයි ශ්‍රමයට වැටෙනවද නැද්ද? මහා මාර්ග පිරිසුදු කරනවා කම්කරුවෙක්. ඒක ශ්‍රමයට වැටෙනවද නැද්ද? ශ්‍රමයට එනවද නැද්ද ළමයි? ශ්‍රමයට එනවා. ඒක දරුවෝ ශ්‍රමයක්. එයා ඒ කටයුතු සඳහා කායිකව මානසික එතෙන්දනම් කායික ප්‍රයත්නයක් දරනවා. ඊළඟ එක අපිට ගියොත් රජයේ කාර්යාලයේ ලිපිකරුවෙක්. එයා එනවද නැද්ද ළමයි? අනිවාර්යෙන් එනවා. ඒ රජයේ කාර්යාලයේ ලිපිකරුවෙක් ඉන්නවා. එයා ශ්‍රමයක් දරනවා. මෙතෙන්දනම් කායික ශ්‍රමයක් අනිවාර්යෙන් ළමයික ශ්‍රමයට එනවා. ඊට පස්සේ දරුවෝ පොලිස් නිලධාරියෙක් කියන එක ශ්‍රමයට එනවා. මොකද ඔබ තේරුම් ගන්න ළමයි. එයා ඒ වෙනුවෙන් මොකක්ද දරන්නේ? ශ්‍රමයක් දරනවා. ඊට පස්සේ ළමයි රියදුරෙක් කියන කෙනත් ළමයි මොකක්ද? එයා ශ්‍රමයක් දරනවා. ඒ නිසා ඒකත් ශ්‍රමයට උදාහරණයක්. එතකොට පළවෙනි එක මොකක්ද? අලවිය පිනිස තේ වගා කරන වැවිලි කරුවෙක්. ඒ කියනවාද ළමයි? අලවිය පිනිස තේ වගා කරන වැවිලි කරුවෙක්. ඒක එන්නේ නැහැ. ඒක ඇත්තටම ශ්‍රමයට නෙවෙයි, ඒක මොහොකට දෙන්නේ ළමයි. එයා අලවිය පිනිස තේ වගා කරන් යනවා. right. එයා මේක මොහොකට දෙන්නේ ළමයි. මොහොකට දෙන්නේ? අපි ළඟට කියන ලස්සන නමක් කවුද? ඊළඟ ඉන්නේ ළමයි නිෂ්පාදන සාධක හතර අතුරින් ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදකෙක්. ඇයි? ළමයා අලවිය පිනිස තේ වගා කරන වැවිලි කරුවෙක්. එයා වැවිලි කරුවෙක්. ඒ නිසා ළමයා එන්නේ මොකටද? ව්‍යවසායකත්වයේ කියන දෙයට. හරි? අනිත් හතරම ශ්‍රමයට උදාහරණ විදිහට තමයි අපිට ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම දරුවෝ අපි මේ ප්‍රශ්නේ ඔබගෙන් ළමයි ශ්‍රමයට උදාහරණ ඇහුවොත් අපි ඔයිට වඩා ඇඩ්වාන්ස් ලියන්න. සාමාන්‍යයෙන් අපි රියදුරෙක් ඔතන තිබ්බට පොලිස් නිලධාරියෙක් කියලා අපි ලියන්න යන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අපෙන් ඇහුවොත් උදාහරණ අපි කියන්නේ
අපි ගත්තොත් රියදුරෙක් නම් රියදුරෙක් අන්න රියදුරෙක් සේවය කරන ශ්‍රම පැය ගණන. නැත්නම් අපි හිතමු රියදුරෙක් රියදුරෙක් තම අපි හිතමු රියදුරු කාර්ය සිදු කරනවා කියලා. රියදුරෙක් තම රාජකාරිය පැයක් සිදු කිරීම. අන්න ඒ වගේ නිකන්. ඊට පස්සේ දීවරයෙක් නම් මාළු ඇල්ලීම. අපි සාමාන්‍ය ශ්‍රමයේ මනින්නේ ශ්‍රම පැයවලින් ළමයි. හරිද? ගුරුවරයෙක් පැයක් ඉගැන්වීම. අන්න ඒ වගේ ළමයි අපි කාලයක් කියලා සාමාන්‍යයෙන් තමයි උදාහරණය ලියන්නේ. දැන් මෙතන මේ MCQ එක එහෙම අහලකට අහලා නැහැ. හැබැයි දරුවෝ ආගෙන් ලියන ප්‍රශ්නක මේ ශ්‍රමයට උදාහරණයක් හොත් ඔබ එහෙම ලියන්න පුරුදු වෙන්න. හරි. නිකම්ම ගුරුවරයෙක් අරව මේව දාන්න යන්න එපා. හරිද? ඔයා ලියන්න. ගුරුවරයෙක් කිසියම් දේශනයක් පැයක් සිදු කිරීම. අන්න. right. ඒතර පළවෙනි එක දරුවෝ මේක ව්‍යවසායකත්වයට තමයි එන්නේ. right. ඒතර අපි භූමිය ගැන චුට්ටක් කල්පනා කරොත් මතක් කරොත් භූමිය කියන්නේ මේ ශ්‍රමය ගැන මතක් කරොත් ශ්‍රමයේ මිල තමයි ළමයි වැටුප වෙන්නේ. ශ්‍රමයේ මිල තමයි වැටුප. නැත්නම් ශ්‍රමයට කරන ගෙවීම තමයි වැටුප. ඊට පස්සේ මේකත් 12 වෙනි ප්‍රශ්නෙත් හොඳ ප්‍රශ්නයක් දරුවෝ. අපි මේක නිබන්ධනයේ අන්තිම පිටුවේ මට මතකයි කතා කරා පළවෙනි ටියුට් එකේ. ආර්ථික පැතිකඩ යන්නේ ආර්ථික විද්‍යාවේ අදහස් වෙන්නේ. ආර්ථික පැතිකඩ කීයක් තියද ළමයි? ওই මාතෘකාවම දාලා කතා කරා. ආර්ථික පැතිකඩ කීයක් තියද? ආර්ථික පැතිකඩ ළමයි 3යි. මොකක්ද ළමයි ආර්ථික පැතිකඩ 3? මොකද ළමයි ආර්ථික පැතිකඩ 3? කියන්න බලන්න. හරියටම හරි. නිෂ්පාදනය ඒ වගේම හුවමාරුව නිෂ්පාදනය හුවමාරුව ඊළඟ එක මොකද්ද ළමයි? නිෂ්පාදනය හුවමාරුව ඊළඟ එක මොකක්ද? දෙකක් කිව්වම තුන්වෙනි එක කියන බලන්න හැම ළමයි. නිෂ්පාදනය හුවමාරුව හරියටම හරි. පරිභෝජනය. ඔන්න ඔය තුන තමයි ළමයි ආර්ථික පැතිකඩ යන්නේ අදහස් කරන්නේ. ඔක MCQ ප්‍රශ්නක ආන්න පුළුවන් ළමයි. ආර්ථික පැතිකඩ යන්නේ අදහස් වන්නේ නිෂ්පාදනය කරාට මදි ඒ ටික හුවමාරු වෙන්න ඕන. අන්න දරුවෝ ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා කනවා. පරිභෝජනය. ළමයි නිෂ්පාදනය හුවමාරුව පරිභෝජනය. මේ තුනම ළමයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි ළමයි මේ මොකක් හරි යන හිටියොත් අපි හිතමු නිෂ්පාදනය යන හිටියොත් හුවමාරු කරන්න වෙන්නේ නැහැ පරිභෝජනය කරන්න වෙන්නේ නැහැ. හුවමාරු වෙන හිටියොත් නිෂ්පාදනය කරාට වැඩක් නැහැ පරිභෝජනය කරන්න වෙන්නේ. පරිභෝජනය කරේ නැත්නම් ඉතින් වැඩක් නැහැ නිෂ්පාදනය කළ හුවමාරු කළා. කියන්නේ හුවමාරුවක් වෙන්නේ නැහැ. කියන්නේ මිනිස්සු පරිභෝජනය කරන්නේ. ඉතින් මේ තුන අතර ළමයි සම්බන්ධතාවයක් තියෙනවා. right. නිෂ්පාදනය හුවමාරුව පරිභෝජනය. ඔබට අමතක නම් ආර්ථිකයේ පැතිකඩ තුන කියලා ඔතනින් පොඩි ස්ටිකි නෝට් එකක් දාගන්න ලස්සනට. right. හරි. අපිට මම දැම්මනේ ළමයි කොහොමද අපි මේ MCQ සාකච්ඡා කරද්දී අපි මේ වැඩේ කරන්නේ. ඉතින් මම අර ළමයි කරපු විදිය දැම්මා. එක එක ප්‍රශ්න අංක දාලා ඒකේ විවරණේ ළමයා තනියෙන් ලියාගෙන තියෙනවා. right. මේකට මෙන්න මේ ටික වැදගත්. අපි ඒ නිසා පොඩි කොලයක් දෙකක් තියාගන්න. ඒතර ඒ ප්‍රශ්න දාලා මම මොකක් හරි තීරි කරුණක් කියනවා නම් ඔබට මම නොකියන කිසියම් දෙයක් මතක් වෙනවා නම් හරි ඒ ප්‍රශ්නට අදාළව දරුවෝ ලියා ගන්න. මේක මෙහෙම. අපි එහෙම තමයි ළමයි ඉගෙන ගන්න ඕනේ. අපි ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. හරි. ඒ නිසා ඒ විද්‍යට ලස්සනට අපි වැඩ ටික කරන් යන්න. right. ඊළඟ දරුවෝ සූක්ෂම ආර්ථික විද්‍යාවේ මාතෘකාව වන්නේ කියලා අහනවා. right. සූක්ෂම ආර්ථික විද්‍යාව. මොකක්ද ළමයි මම සූක්ෂම කිව්වේ අපි ගිය සතියේ කතා කරා මට මතක විදියටනේ. අපි සූක්ෂම කිව්වා මේ ආර්ථිකයක කුඩා විචල්‍යයක් ගෙනලා අන්න එයා ගැන අධ්‍යයනය කරනවා නම් අපි ගෝ සූක්ෂම. අපි ගෝ සූක්ෂම කියන්නේ ඇත්තටම මේ තනි පාරිභෝගිකයෙක් ගැන කතා කරනවා. අපි කිව්වා සූක්ෂම කියලා කියන්නේ තනි පාරිභෝගිකයෙක් ගැන කතා කරනවා. පාරිභෝගිකයෙක් ඒ වගේම ළමයි තනි කුටුම්බයක් ගැන කතා කරනවා. තනි කුටුම්බයක් ගැන කතා කරනවා.
ඒ වගේම තනි නිෂ්පාදන ආයතනයක් ගැන කතා කරනවා. සෝරි. තනි පාරිභෝගික කුටුම්බයක් කියලා යන්න ඕනේ නැහැ. එතෙන්දිලා මේ කුටුම්බයක් කියන්නේම අපි මෙතන කියන්න පුළුවන් මේ පාරිභෝගිකයෙක් නැත්තම් තනි කුටුම්බයක් ගැන කතා කරද්දී. ඊට පස්සේ තනි නිෂ්පාදන ආයතනයක් ගැන කතා කරද්දී ABC කියන කම්පැනි අන්න ඒ වගේ තනි නිෂ්පාදන ආයතනයක් ගැන කතා කරද්දී. ඒ වගේම ළමයි තනි භාණ්ඩයක් ගැන කතා කරද්දී ගානවා ලුණු වලට බද්දා අන්න තනි භාණ්ඩයක් ගැන කතා කරද්දී ඒ වගේම ළමයි මම ගිය සතියේත් මම මේ කිව්වා මම හිතන්නේ රජයේ තීරණ පිළිබඳ කතා කරද්දී රජයේ තීරණ පිළිබඳව රජයේ තීරණ පිළිබඳ කතා කරද්දී මේ රජය පිළිබඳ කතා කරද්දී නැත්තම් අපි කියනවා මේව සූක්ෂම ආර්ථික විද්‍යාත්මක සංකල්ප කියලා. ඒතර පළවෙනි එක දරුවෝ හිඟකම පිළිබඳ අධ්‍යයනය කිරීම. ඔව් ගොඩක් ළමයින්ට එන ප්‍රශ්නයක්. මේ හිඟකම පිළිබඳ අධ්‍යයනය කිරීම ළමයි සූක්ෂමද සාරවද කියාගෙන යන බලන්න. මේ හිඟකම පිළිබඳ අධ්‍යයනය කිරීම සූක්ෂමද සාරවද? හිඟකම පිළිබඳ මම ඔබට කිව්වා මේක දරුවෝ සාරව. ඔබට බැලූ බැලමල පිනෙයි මේක සූක්ෂමයි. හිඟකම සාරවනේ. හිඟකම සාරව නේද? හිඟකම සාරව නේද? සූක්ෂමද? ඔබට බැලූ බැලමට පෙනෙයි නෑ දරුවෝ. හිඟකම ඔබ හිතනවා සාරව කියලා. ඔබ හිතනවා මේක මුළු ලෝකෙටම පොදුයි. එනිසා හිඟකම කියන්නේ සාරව කියලා. නෑ. ළමයි හිඟකම කියන්නේ සාරව නෙමෙයි. හිඟකම කියන්නේ මොකක්ද ළමයි? හිඟකම කියන්නේ මොකක්ද? හිඟකම කියන්නේ දරුවෝ සූක්ෂම. හිඟකම කියන්නේ ළමයි සූක්ෂම. සාරව නෙමෙයි. සාරව නෙමෙයි. right. හිඟකම කියන්නේ ළමයි සූක්ෂම. එතකොට මෙතෙන්දි ළමයි ඇයි අපි හිඟකම සූක්ෂමයි කියලා කියන්නේ? ළමයි අපි ඇයි හිඟකම සූක්ෂමයි කියලා කියන්නේ? ඇයි අපි හිඟකම සූක්ෂමයි කියලා කියන්නේ දරුවෝ? ළමයි මතක තියාගන්න. මේ හිඟකම කියන කෙනා එන්නේ දරුවෝ මේ එක පුද්ගලයෙක්ගෙන් තමයි මේක අපි හිඟකම කියන එක කියන්නේ. අපි එක පුද්ගලයෙක් ගැන කතා කරොත් එයාගේ මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි. අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි. එක එක පුද්ගලයාටත් මේක තියෙනවා. අපි එක් එක් කරන් බැලුවොත් එයාටත් තියෙනවා. එහෙම තමයි මේක හැමෝටම පොදු වෙන්නේ. මේක පටන් ගන්න එක පුද්ගලයෙක්ගෙන් නිසා අපි කියනවා ළම මේක සූක්ෂම කියලා. right? හරිද? සියලුම දෙනාට පොදුයි හිඟකම. right. හරි. සියලුම දෙනාට පොදුයි. හැබැයි පොදු වුණාට දරුවෝ අපි ආර්ථික විද්‍යාවේදී මේ සූක්ෂම කියන හිඟකම කියන එක පටන් ගන්නේ එක්කෙනෙක්ගේ නිසා. අපි මූලාරම්භය ආරම්භ බැලුවොත් මේක පටන් ගන්න එක්කෙනෙක්ගෙන් නිසා. හරි? අපි නිසා මේක සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පයක් කියලා කියනවා. අපි ඔය ආරම්භ බැලුවොත් ඔයාට හිඟකම තියෙනවා. ඔයාගේ උමන අසීමිතයි, සම්පත් සීමිතයි. ඔයා වගේ කට්ටිය ගොඩක් හැදෙලා තමයි මේක හැදෙන්නේ ළමයි. හැබැයි මේ හිඟකම කියන එක අපි සූක්ෂම විදිහට තමයි සලකන්නේ. ඒ වගේම දරුවෝ මතක තියාගන්න හිඟකම නිසා එන කැපකිරීම, ඒ වගේම අවස්ථක පිරිවැය ඒ සියල්ලම දරුවෝ මොකටද වැටෙන්නේ? ඒ සියල්ල මොකටද වැටෙන්නේ දරුවෝ? ඒ සියල්ලම මොකටද වැටෙන්නේ? සූක්ෂම කෙනකට. හිඟකම විතරක් නෙමෙයි. ඊට පස්සේ හිඟකම නිසා ඇතිවන කැපකිරීම, ඊට පස්සේ ආවස්තික පිරිවැය, මේ සියල්ලම ළමයි එක පුද්ගලයෙක්ගෙන් අපිට බලන්න පුළුවන්. එක පුද්ගලයෙක් කරන් එයාගේ අවස්ථික පිරිවැය බලන්න පුළුවන්. එක පුද්ගලයෙක් කරන් කැපකිරීම බලන්න පුළුවන්. ඉතින් එහෙම හැදිලා තමයි මේක සෑම සමාජයකටම පොදු වෙන්නේ. හරි? හැබැයි මේක මූලික කරගන්න එක පුද්ගලයෙක්ගෙන් නිසා අපි මේකට කියන මේ සංකල්ප ටිකම සූක්ෂම.
මේ සංකල්ප ටිකම සූක්ෂම. එතකොට පළවෙනි එකම අපිට උත්තරේ තියෙනවා හිඟකම පිළිබඳ අධ්‍යයනය කිරීම. එතකොට අපිට පළවෙනි එකම පිළිතුර විදියට තියෙනවා හිඟකම පිළිබඳ අධ්‍යයනය කිරීම. අනිත් ඒවාලම උද්දමනය ආනයනේ සියල්ලම දරුවෝ සාර්වාර්ථක විද්‍යා සංකල්ප. ඒ කියන්නේ සමස්තය පිළිබඳව තමයි කතා කරන්නේ. right? සමස්තය පිළිබඳව තමයි දරුවෝ කතා කරන්නේ. එහෙනම් 12 වෙනි 13 වෙනි එකට උත්තරේ අංක 1. 12ට උත්තරේ අංක 3 නිෂ්පාදනයේ හුවමාරුව පරිභෝජනය. 13ට උත්තරේ අංක 1. හරි. එහෙනම් මේකත් දරුවෝ ලියා ගන්න මේ හිඟකම ඊට පස්සේ කැපකිරීම ඊට පස්සේ ආවස්තික පිරිවැය මේ සියල්ල මේ සෙට් එකම දරුවෝ සූක්ෂම ආර්ථික විද්‍යාවට තමයි. ඔයාලා නිකන් හිතන හිඟකම දක්කම මේක සාරවනේ නෑ. රයිට්. ඊළඟ එක අපි කතා කරන්න තියෙන්නේ ස්වභාවික භාණ්ඩ ලෙස හඳුන්වන්නේ. ළමයි ස්වභාවික භාණ්ඩ කියන්නේ මොකක්ද? මං කෝ මේ නමින් පේපරේ තාම අහලා නැහැ. හැබැයි මේ මම තියරු ගන්නද්දිත් කිව්වා මම දැන් ඔබට මතක් කරන්න. ඔබ මතක නම් කියන්නේ මේ ස්වභාවික භාණ්ඩ කියන්නේ මොකක්ද? මං කෝ මේ නමින් අහන්න පුළුවන්. ස්වභාවික භාණ්ඩ කියන්නේ මොකක්ද ළමයි? මේ නමින් අහන්න පුළුවන්. ස්වභාවික භාණ්ඩ. ස්වභාවික භාණ්ඩ කියන්නේ නොමිල භාණ්ඩ වලට. දැන් දන්නවා. ස්වභාවික කියන එක දන්නේ මේකට කියන්නේ කියලා. ඒ නිසා මම කො මේ ඒ භාණ්ඩයට නැත්නම් කිසියම් දෙයකට කියන අනිත් නම් ටිකත් මතක තියාගන්න. ඍජු පිරිවැයට මූල්‍ය පිරිවැය කියනවා, වක්‍ර පිරිවැයට ආරෝපිත පිරිවැය කියනවා, ව්‍යංග පිරිවැය කියනවා, අප්‍රකාශිත පිරිවැය කියනවා. අර අපි සියලුම නම් ටික දැනගන්නවා. අපේ පේපරෙන් ඊට පස්සේ මොන නමින් ඇහුවත් උත්තර ලියන්නවා පුළුවන් වෙනවා. ස්වභාවික භාණ්ඩ කියන්නේ දරුවෝ නොමිල භාණ්ඩ වලට. නැත්නම් ආර්ථික නොවන භාණ්ඩ වලට. ඉතින් ඔබ ස්වභාවික භාණ්ඩ කියන්නේ මොකක් මේකට කියලා දන්නේ නැත්නම් නොමිල භාණ්ඩ වලට කියලා දන්නේ නැත්නම් ඔබට ඕකෙන් පිළිතුරක් ගන්න බෑ. දැන් පුළුවන්. දැන් මම කියන්නේ ස්වභාවික භාණ්ඩ කියන්නේ නොමිල භාණ්ඩ. ඒ කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ වලට. right. ආර්ථික නොවන. මොකද්ද ළමයි ආර්ථික නොවන භාණ්ඩ මෙතනින්? මෙතනින් ආර්ථික නොවන භාණ්ඩය ලෙස හඳුන්වන්නේ මොකක්ද? 1. ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත්තිය නෑ. අපි ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සහ අපි ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි කියලා බෙදන්නේ ළමයි. මොකක්ද? භූමිය ස්වභාවික සම්පත්. ඊට පස්සේ මිලක් නොමැති භාණ්ඩය බෑ. දැන් ගොඩක් කට්ටිය හිතනවා මේක නොමිල කියලා කියන නිසා දෙන්නම් මේකේ මිලක් නෑනේ කියලා. බෑ දරුවෝ. අපිට මිල දිහා බලලා ඒක නොමිල භාණ්ඩයක්ද ඒක ආර්ථික භාණ්ඩයක්ද කියලා කියන්න බෑ. දැන් සමහරක් දැන් අපි ඊට කලින් හිතුව මොකද්ද නොමිල භාණ්ඩයක් කියන්නේ? අපි ඒක චුට්ටක් මතක් කරගමු. මොකක්ද මේ නොමිල භාණ්ඩ? නොමිල භාණ්ඩයක් කියන්නේ නැත්තම් මොකක්ද මේ ආර්ථික භාණ්ඩයක් කියන්නේ? මොකද්ද නොමිල භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් කියලා කියන්නේ? ළමයි අපි නොමිල භාණ්ඩයක් කියලා කියන්නේ නැත්තම් ස්වභාවික භාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ භාවිතයේදී ආවස්තික පිරිවැයක් නොපවතින භාණ්ඩ. නැත්තම් අපි කියනවා ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත භාණ්ඩ. නැත්නම් අපි කියනවා සම්පත් පිරිවැයක් නොදරන භාණ්ඩ. ඔය එක විදිහට හඳුන්වනවා. මොකක්ද? අපි එක කියනවා දරුවෝ මේක මේ. භාවිතයේදී ආවස්තික පිරිවැයක් නැහැ. මේ නොමිල භාණ්ඩ භාවිතා කරාට ආවස්තික පිරිවැයක් නැහැ. ඒ වගේම තමයි ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් තියෙනවා. ඒ වගේම තමයි ළමයි ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් තියෙනවා. අසීමිත සැපයුමක් පවතී. ශූන්‍ය මිලකදී. ලස්සන ලියා ගන්න මම නිකන් මතක් කරනවා. ඒ වගේම තමයි ළමයි
තව ඕනනම් අපිට මේකට කියන්න පුළුවන් සම්පත් පිරිවැයක් නොදරන භාණ්ඩ. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරන අපි සම්පත් පිරිවැයක් දරලා නැහැ. හරි. අන්න ළමයි අපි ඒවට කියන නොමිල භාණ්ඩ කියලා. හැබැයි අපි ආර්ථික භාණ්ඩ කියන්නේ භාවිතයේදී අවස්ථක පිරිවැයක් පවතින භාණ්ඩ. ඒ වගේම තමයි සම්පත් පිරිවැයක් දරන භාණ්ඩ. නැත්නම් අපි කියන නිෂ්පාදන ක්‍රියාවලියක් සහිත භාණ්ඩ. මේකේ දරුව නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. නොමිල භාණ්ඩවල. නොමිල භාණ්ඩවල නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. ඒතර අපිට ගන්න පුළුවන් මොන කියන්නේ මිලක් නොමැති භාණ්ඩ කෙනෙක් ගන්න බැරි හේතුව තමයි අපිට සමහරක් වෙලාවට ආර්ථික භාණ්ඩත් නොමිලේ හම්බ වෙනවා. දැන් ඔබ මතක තියාගන්න හොඳම උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඔබට ළමයි පාසල් පෙළ පොත් ටික හම්බ වෙනවා. හැබැයි ඔබගෙන් සල්ලි ගන්නෙ නැහැ. ඉස්සර නම් නිල ඇඳුම් ලබා දුන්නා. දැන් වවුචර් එකද කොහෙද දෙන්නේ? වවුචර් ආපු කැන්සල් කළා දැන් ඇඳුම් දෙන්නේ. එතකොට ඇඳුම් නෙමෙයි රෙදි. එතකොට ළමයි ඒවා අපිට කිසි මිලක් ගියේ නැහැ. අපි මිලක් ගෙව්වේ නැහැ. හැබැයි ඒකට ළමයි කවුරු හරි පිරිවැයක් දැරුවා. ඒ නිසා මිල දිහා බලලා මේක ආර්ථික නොවන අපිට මිල දිහා බලලා මිලක් තියෙනවා නම් ආර්ථික මිලක් නැත්තම් නොමිල කියලා බෙදන්න බෑ. ඒක අසාර්ථකයි, ඒක වැරදි. අපිට එහෙම බෙදන්න බෑ ළමයි. මොකද දැන් මේ කියන එක හරියි. නොමිල භාණ්ඩ වල මිලක් නැහැ. ඒක තර්කයක් නෙමෙයි මම පිළිගන්නවා. හැබැයි එහෙම වුණා කියලා අපිට අනිවාර්යෙන්ම ආර්ථික භාණ්ඩ වලට මිලක් පවතී කියන්න බෑ. මේකට මිලක් නැහැ කියන එක මම පිළිගන්නවා. දැන් එහෙමයි කියලා මේ ආර්ථික භාණ්ඩ වලට අනිවාර්යෙන් මිලක් පවතී කියන එක මට පිළිගන්න නම් බෑ ළමයි. සමහරක් ආර්ථික භාණ්ඩ තියෙනවා අපිට නොමිලේ හම්බ වෙන. පැහැදිලි? අන්න ඒතකොට අපිට ඒවත් එහෙනම් ඒ පදනමින් ගන්නවා ඒවට නොමිල භාණ්ඩ නැහැ. හරි. ඒ කියන්නේ ඔබට පෙළ පොත් ටික හම්බ වෙනවා නේ. ඒව නොමිල භාණ්ඩ නෙමෙයි දරුවෝ. ඒවා භාවිතයේ අවස්ථක පිරිවැයක් නැති භාණ්ඩ නෙමෙයි දරුවෝ. ඒවා ශූන්‍ය මිලකදී අසීමිත සැපයීමක් තියෙන භාණ්ඩ නෙමෙයි දරුවෝ. හරි. ඔබට තේරෙනවා ඔබගේ පෙළ පොතක් නැති වෙලා අදිස්සියක් පෙළ පොතක් ගන්න කිව්ව මාර ගේමක් දෙන්න. එතකොට මේ ආර්ථික භාණ්ඩ වලට මිලක් පවතින්නේ නැහැ හැමතිස්සම. අපි මතක තියාගන්න ආර්ථික භාණ්ඩයක් දෙක ස්වභාවික නැත්තම් නොමිල භාණ්ඩයක්ද කියලා බලන්නේ. ඒකට කවුරුන් හෝ සම්පත් පිරිවැයක් දරා තිබේද නැද්ද යන්න මත. ඒකට කවුරු හරි සම්පත් පිරිවැයක් දරා තිබේද නැද්ද යන්න මත. ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන්න කවුරු හෝ සම්පත් පිරිවැයක් දරා නැත්තම් අන්න උලක් නෑ. ඒක නොමිල භාණ්ඩයක්. අනේ කවුරු හරි සම්පත් පිරිවැයක් දරලා ඒක ආර්ථික භාණ්ඩයක්. ඔබට ඉස්කෝලේ පෙළ පොත් ටික හම්බෙද්දී ඔබට නොමිලේ හම්බුනේ. හැබැයි ඒකට රාජ්‍ය පිරිවැයක් දැරුවා. අපි යන්න එකට කියනවා මොකක්ද? ඒ ආර්ථික භාණ්ඩ. එහෙනම් දරුවෝ අපිට උත්තරේ ගන්න පුළුවන් 3 සම්පත් පිරිවැයක් නොපවතින භාණ්ඩය. ස්වභාවික භාණ්ඩ කියන්නේ නැත්නම් නොමිල භාණ්ඩ කියන්නේ සම්පත් පිරිවැයක් පවතින භාණ්ඩය. ඔබ කලින් ළමයි ස්වභාවික භාණ්ඩ කියන්නේ නොමිල භාණ්ඩ වලට කියන එක දැනගෙන ඉතින් චුට්ට අත උස්සන්න බලන්න. හොඳයි දැනගෙන හිටියනම් සුපිරි. සුපිරි කියන්නේ හොඳයි. ඔබ දැනගෙන ඉන්න ඕනේ ඉතින්. රයිට්. හරි. ඊට පස්සේ ඊළඟ උත්තර දෙකක් බැලුවොත් ස්වභාවික ප්‍රතිජනනය වන සම්පත් අනේ නෑ. ඒ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩය. ළමයි ආවස්තික පිරිවැය සහිත භාණ්ඩ වලට කියන්නේ මොකක් කියලාද? ඕනනම් ඊතලයක් දාලා ලියා ගන්න. ඕනනම් නෙමෙයි ලියාගන්න ඊතලයක් දාලා. ඒ ආර්ථික භාණ්ඩ. ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ නම් ඒ ආර්ථික භාණ්ඩ ඊතලයක් දාලා ලියා ගන්න. right 15 වෙනි ප්‍රශ්නෙට එන්න. පහත සඳහන් කවර අවස්ථාවකදී ආවස්තික පිරිවැය ශූන්‍ය වේද? ළමයි ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 3ක් තියෙනවා. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. මට ළමයි කියන බලන්න මොකක්ද අවස්ථා? ආපි ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 3ක් තියෙනවා. මොකද ළමයි ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 3? මොකද්ද? මතකයි? right. අපිට පළවෙනි එක ගන්න පුළුවන්
ආවස්තික පිරිවේ ශූන්‍ය වන අවස්ථාව මොකද්ද? නොමිල භාණ්ඩ හෝ සම්පත් සම්බන්ධය. නොමිල භාණ්ඩ හෝ සම්පත් සම්බන්ධය. ඇයි ළමයි? අපි මේ නොමිල භාණ්ඩ වලට කලින් උදාහරණ කිව්වේ නෑනේ. මම දැන් කියන්නම්. නොමිල භාණ්ඩ හෝ සම්පත් සම්බන්ධය. ඒ කියන්නේ ලදරුව මෙහෙමයි. මේ නොමිල භාණ්ඩ හෝ සේවා දරුව අපිට අසීමිතව හම්බෙන්නේ. එතකොට මේ ආර්ථික නොවන භාණ්ඩ නැත්නම් නොමිල භාණ්ඩ හෝ නොමිල සම්පත් සම්බන්ධය. නොමිල භාණ්ඩ හෝ සම්පත් කියන්නේ මෙතන නොමිල හොඳේ. නොමිල සම්පත් සම්බන්ධය. ඇයි මේ වගේ අවස්ථික පිරිවැයක් නෑ කියන්නේ? හේතුව තමයි මේව දරුව අපිට නොමිලේ අසීමිතව ලැබෙන්නේ. ශූන්‍ය මිලකදී අසීමිතව ලැබෙන භාණ්ඩ තමයි මේ. ඒතර දරුවෝ මේ වගේ මොනව නැද්ද? මේ වගේ මොනව නැද්ද දරුවෝ? ආවස්තික පිරිවැයක් නෑ. ඒ කියන්නේ වා එක පාවිච්චි කරා කියලා මට අවුලක් නෑ. ඔබ අපි හිතමු ඔබ උදාහරණය තමයි මොකක්ද? අපි උදාහරණයක් ගමු ආර්ථික නොවන භාණ්ඩයක් අසීමිතව ලැබෙනවා. අපි හිතමු හිරුවෙලිය. ඔබ ළමයි හිරුවෙලිය ලැබෙද්දී ඔබ හිරුවෙලිය මිදුලේ මිරිස් ටිකක් තියලා වේලනවා. මම එහා ගෙදර මිනිස්සයා. මට මාර වැඩේ. වා හිරුවෙලිය ඔක්කොම ගත්තා. මට දැන් මේ මගේ මිරිස් ටික නැත්නම් අපි දෝ මගේ මොනවා හරි ටික වේල ගන්න විදියක් නැහැ. කියලා කෑ ගහලා ඉන්නේ නැහැ නේ මම. ඔබටත් පුළුවන් මටත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ නිසා ළමයි මේ වගේ අවස්ථික පිරිවැයක් නැහැ. අවස්ථික පිරිවැය ශූන්‍යයි. ළමයි නොමිල සම්පත්තෝ භාණ්ඩ සම්බන්ධයි. right. ඔය නොමිල සම්පත් සහ භාණ්ඩ කියන එක ළමයි ඔබට ගැටලුකාරීද? මම මේක උගන්වලා ඇත්තේ. ළමයි සම්පත් සහ භාණ්ඩ කියන එකේ තරම වෙනස වෙන්නේ ඔබ මේ අසීමිතව ලැබෙන දෙයක් නිෂ්පාදන කටයුත්තක් සඳහා භාවිතා කරනවා නම් ඒක සම්පතක්. නොමිල සම්පතක්. අපි තුමු හිරුවෙලිය. ඔබ හිරුවෙලිය ළමයි නිෂ්පාදන කටයුත්තට භාවිතා කරනවා. ලුණු නිෂ්පාදනය සඳහා. එතකොට ඒ හිරුවෙලිය ගන්න වෙන්නේ අපිට නොමිල භාණ්ඩයක්. මේ නොමිල සම්පතක්. හැබැයි ඔබ පරිභෝජනය කරන්න කන්න නෙමෙයි. අපි තුමු රෙදි ටික වේලා ගන්න. අන්න ඒ වගේ දෙයකට හිරුවෙලිය භාවිතා කරනවා නම් ඒක දරුවෝ ආර්ථික නොවන භාණ්ඩයක්. තේරුණා? නිෂ්පාදන කටයුත්තකට භාවිතා කරනවා නම් ඒක ආර්ථික නොවන සම්පතක් නැත්නම් නොමිල සම්පතක්. හැබැයි භාවිතා කරන්නේ පරිභෝජනය සඳහා නම් ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. right. ඊට පස්සේ ආවස්තික පිරිවැය ශූන්‍ය අවස්ථාවක් තමයි දරුවෝ එක් භාවිතයකට පමණක් යොදා ගන්නා භාණ්ඩ. එක් භාවිතයකට යොදා ගන්නා භාණ්ඩ. නැත්තම් අපි කියන මොකක් කියලාද ළමයි? විකල්ප භාවිත නොමැති භාණ්ඩ. විකල්ප භාවිත නොමැති භාණ්ඩ සම්බන්ධයි. භාවිත නොමැති භාණ්ඩ සම්බන්ධයි. විකල්ප භාවිත නොමැති භාණ්ඩ පරිභෝජනය සම්බන්ධයෙන් right සම්බන්ධයි. මේක පරිභෝජනය සම්බන්ධයි. right. දැන් right. මොකද්ද මේ කතන්දරේ? ඒ කියන්නේ දරුවෝ මේකේ විකල්ප භාවිත නැහැ. එක් භාවිතයයි තියෙන්නේ. ඔබට හොඳම උදාහරණය මතකයි මම මේකට ඉගෙනුවා. ඔබ ඉගෙනුවේ නැත්තම් කියන ඔබ දන්නේ නැත්තම් අහගන්න. ඒ කියන්නේ දරුවෝ මේකේ තියෙන එක් භාවිතයයි අපිට එක භාවිතයයි පුළුවන්. විකල්ප භාවිත බෑ. උඩ උදාහරණ තමයි ඔබගේ ටවුන් එකේ තියෙන ඔරලෝසු කණු. ඒක පරිභෝජනය කිරීම, ඒක භාවිතා කිරීම සම්බන්ධයි. නොමිල භාණ්ඩ භාවිතා කිරීම නැත්නම් පරිභෝජනය සම්බන්ධයි. හරිද? ඔබ යනවා ටවුන් එකට. මමත් යන වෙලෙම ටවුන් එකට. අපි දෙන්නම ඔරලෝසු කණුව ළඟට ගිහිල්ලා නගරේ වෙලා බලනවා දෙකයි. ඔබත් බලනවා මමත් බලනවා. මම බැලුවයි කියලා මම මේක වෙලා බලලා ඒක ගලවගෙන මම ගෙදර ගෙනියන්නේ නෑ.
ඒක හැමෝටම බලන්න පුළුවන්. ඔබ බැලුවා කියලා මට ප්‍රශ්නයක් නැහැ. කැපකිරීමක් නැහැ දරුවෝ එතන. ඒ වගේම ළමයි ඒකෙන් පුළුවන් වෙලාව බලන්න විතරයි. ඒක ගෙදර ගෙනිහිල්ලා හිරමිනේට තියලා පොල් ගන්න බෑනේ. ඒකේ පුළුවන් එකම දේ තමයි වෙලාව බලන එක විතරයි. විකල්ප භාවිත නැහැ. එක භාවිතයකට විතරක් නම් යොදාගන්නේ. අපි ඒකට කියනවා මොකක්ද? අපි ඒවට කියන දරුවෝ ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථාවක් කියලා අපි ඒකට කියනවා. එක් භාවිතයකට පමණක් යොදා ගන්නා භාණ්ඩ. විකල්ප භාවිත නොමැති භාණ්ඩ සම්බන්ධය. ඒක තේරුණාද ළමයි? ඒක තේරුණාද ළමයි? yes right. එතකොට හැබැයි ඔයාලට පොඩි ප්‍රශ්නයක් එවි. එතකොට මේකේ ඔරලෝසු කණුව තැනන්න ඔරලෝසු කණුව හදන්න සම්පත් පිරිවැයක් ගියානේ. ඉතින් එතකොට ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒකට භාවිතා කරා නේද හිඟ සම්පත්. ඉතින් එහෙනම් ඒක කැපකිරීමක් තියෙනවානේ. අපිට ඒකට සිමෙන්ති දානව නැතුව අපිට ඒක හදන්න මුදල්නේ අපිට වෙන දෙයකට යොදවන්න තිබ්බනේ. ඒකේ කැපකිරීමක් තියෙනවානේ. ළමයි අපි ඒ කිව්වේ භාවිතයේදීද තැනීමේ පිරිවැයක්ද? ඒ දරුවෝ ළමයි එතන තැනීමේ පිරිවැයක් තියෙනවා. right. තනන්න ආවස්තික පිරිවැයක් ඔර්ලෝසු කණුව කියන ආර්ථික භාණ්ඩයක් තරක නැහැ දරුවෝ. right. ඔර්ලෝසු කණුව කියන එක දරුවෝ ආර්ථික භාණ්ඩයක්. ඇයි? අපිට නිෂ්පාදනය කරන්න හිඟ සම්පත් වැය කරා. හැබැයි ඒක ආර්ථික භාණ්ඩයක් වුණත් දරුවෝ ආවස්තික පිරිවැය ශූන්‍යයි. ඒක මොනවා කිරීමේද දරුවෝ? භාවිතා කිරීමේදී. තනීමේදී නෙමෙයි. නැත්තම් පරිභෝජනය කිරීමේදී ඒකේ ආවස්තික පිරිවැය ශූන්‍යයි. right. හරි. අපිට තව ගන්න පුළුවන් උදාහරණයක් තමයි විදුලි බලය උත්පාදනය කරන විදුලි බල උත්පාදන ක්‍රියාවලිය විදුලි බල උත්පාදන යන්ත්‍රයක් විදුලි බල උත්පාදනය සඳහා යොදා ගනිද්දී ජෙනරේටරයක් අපි විදුලි බලය යොදා ගන්න භාවිතා කරනවා. ඒක මොකක්ද? ඒකත් දරුවෝ මේ එක් භාවිතයකට පමණක් යොදා ගන්න බාන. ඔබ මතක තියාගන්න ඒක තනන්න පිරිවැයක් ගියා. හැබැයි ඒක භාවිතා කරද්දී ආවස්තික පිරිවැයක් නෙවෙයි. අපි ඒක භාවිතා කරනවා. හැබැයි භාවිතා කරා හැබැයි මේකේ එක භාවිතයයි තියෙන්නේ. එච්චරයි පුළුවන්. right. අපිට මේක ගංගේ දාලා ඔරු පදින්න බෑ. අපිට මේක වෙන දේවල් කරන්න බෑ. අපිට වෙන දේවල් කරන්න බෑ. right. අන්න එක් භාවිතයයි තියෙන්නේ දරුවෝ. අන්න අපි කියන ඒ වගේ අවස්තික පිරිවැය ශූන්‍යයි. තුන්වෙනි එක මොකක්ද? සේවා පොදු සේවා වියුක්තියක් තියෙන සම්පත්නේ. සේවා වියුක්තියක් සහිත සම්පත්. සේවා වියුක්තියක් සහිත සම්පත්. සේවා නියුක්ත කිරීම. සේවා නියුක්ත කිරීම. සේවා වියුක්ත පවතින සම්පත්. සේවා නියුක්ත කිරීම. ඔබට මේව අමතක නම් දරුවෝ කොහෙන් හරි ලියා ගන්න. සේවා වියුක්ත සම්පත්. සේවා නියුක්ත කිරීම. right. සේවා වියුක්ත හෝ නැත්නම් අපි කියන ඌන සේවා නියුක්ත සම්පත් සේවා නියුක්ත කිරීම. ඒ කියන්නේ දරුවෝ අපි හිතමු ඔබගේ ගමේ ඉන්නවා කිසිදු ජොබ් එකක් කරන්න ආසාවක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ, කරන්නෙත් නැහැ. ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. එයා සේවා වියුක්තයි. ඇත්තටම සේවා වියුක්තයි කියන්නේ එයා රැකියාවක් හොයන්න ඕන. අපි හිතමු එයා රැකියාවක් කරනවා හැබැයි රැකියාවක් කරන්නේ නැහැ. ඒතර අපි අන්න එයාරන් ජොබ් එකට ගත්තයි කිව්වා. එයා ජොබ් එකට ගත්තාම එයාට කැපකිරීමක් නැහැ. එයා ජොබ් එකක් කර ඉඳලා ආවේ නැහැ. අපි හිතමු තව ඉඩමක් තියෙනවා. කිසි දෙයක් වගා කරලත් නැහැ. වගා කරන්න හිතෙත් නැහැ. නිකන් ඉඩමක් දාලා තියෙනවා ඔහේ. කැලේට වෙලා. අන්න මම දැන් ඒ ඉඩම සුද්ධ කරලා භෝගයක් දැම්මොත් එක ළමයි මෙච්චර වෙලා තිබ්බේ සේවා වියුක්තව. නැත්නම් ඌන සේවා ඌනව අපි ඒක පරිභෝජනය කළේ සම්පත්. ඒව අපි සේවා නියුක්ත කරා කියලා ආවස්තික පිරිවැයක් නැහැ. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථාව. ඔන්න එක නොමිල භාණ්ඩ හෝ නොමිල සම්පත් සම්බන්ධයෙන්
එක් භාවිතයකට යොදා ගන්නා භාණ්ඩ විකල්ප නැත්නම් විකල්ප භාවිත නොමැති භාණ්ඩ සම්බන්ධයෙන් කියලාත් කියනවා. නැත්නම් වඩා නිවැරදි පරිභෝජන සම්බන්ධයෙන් සේවා වියුක්ත සහිත සම්පත් සේවන් නියුක්ත කිරීම සම්බන්ධයෙන්. ඒතර තමයි උත්තරේ පැහැදිලිව අපිට ලේසියෙන් ගන්න පුළුවන්. උත්තරය අංක 1. විදුලි බල උත්පාදනය යන්ත්‍රයක් විදුලි බල උත්පාදන ක්‍රියාවලියට භාවිතා කරන විට. උත්තරය අංක 1. අපි අනිත් ටිකත් බැලුවොත් කුරුදු වගාව ඉවත් කර හිබිමේ තේ වගාව කරන විට අපි එකක් ඉවත් කළන දරුවෝ. දැන් ඒ ඉඩම මුකුත් වගා නොකරලා තිබ්බනම් හරි. අන්න තේ අයින් කළා කුරුදු අයින් කළා තේ දානවා කියන්නේ එතින්දී කැපකිරීමක් තියෙනවා. රජයේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන විට රජයේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ මුන්ට ළමයි රජයේ විශ්‍රාම මේලට රජයේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ නැතුව රයිට් විශ්‍රාමිකයන්ට වෙන දෙයකට වියදම් කරන්න තිබ්බා. කැපකිරීමක් තියෙනවා. ශිෂ්‍යයෙකු කිසියම් විෂය ධාරාවක් තෝරා ගන්නා විට අනිවාර්ය කැපකිරීමක් තියෙනවානේ. ඔබ කොමර්ස් සබ්ජෙක්ට් එක තෝරගත්තා. ඔබට අනිත් ඒවා කැප කරන්න ඕන. දුකයිද? ඒ වගේම වැව් ජලය යොදාගෙන වී වගා කරන විට ළමයි වැව් ජලය කියන්නේ අපි දන්නවා කෙලින්ම ආර්ථික භාණ්ඩයක්. ඒතර වැව් ජලය භාවිතා කළා අපි නිෂ්පාදනය කරද්දී අපිට වැව් ජලය තව දේවල්වලට යොදා ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී කියන්නේ මේ වී වගා කරන විට අපිට වෙන දේවල් වගා කරන්න යොදා ගන්න පුළුවන්. රයිට්. වෙන වෙන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න පුළුවන්. රයිට්. උත්තරය අංක 1. උත්තරය අංක 1. ඊළඟ එක 15ට උත්තරය අංක 1. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස හඳුන්වන්නේ. මොකද දරුවෝ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පතක් කියන්නේ? ළමයි අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පතක් කියන්නේ මොකද්ද කියලා අපි කියනකම් මුලින්. මොකද්ද ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පතක් කියන්නේ? ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. ඊට පස්සේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. මේ ප්‍රතිස්ථාපනය කළ හැකි ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියලා බෙදන්නේ මොනවද ළමයි? මොන සම්පත්ද? ප්‍රතිස්ථාපනය කළ හැකි ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියලා බෙදන්නේ දරුවෝ ස්වභාවික සම්පත්. නැත්තම් භූමිය. right ස්වභාවික සම්පත් නැත්තම් භූමිය. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ මොකද්ද ළමයි? මොකද්ද? දරුවෝ අපි භාවිතා කරනවා. හැබැයි භාවිතා කරද්දී නැවත ප්‍රතිජනනය වන සම්පත් තියෙන ස්වභාවික සම්පත් අපි කියන ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියලා. මොකක්ද? නැවත ප්‍රතිජනනය වන සම්පත්. දැන් ළමයි ඔබ මාළු කනවා. එතකොට ළමයි ඒවා මාළු කෑවා කියලා මාළු හෙට නැති වෙන්නේ. නැවත ප්‍රතිජනනය වෙනවා. හරි. දැන් අපි මේ මාළු සීන් එක කතා කරොත් දැන් මෙතන ඉන්නවද ළමයි මාළු කනෝ? නෑ මාළු කන්නේ. අනේ පව්වනේ ඔය මාළු කන එක. අනේ මට ওই දරුවෝ දෙන්න අතපල්ලෙහා දාන්න. දැන් අත උස්සන් ඉන්න දරුවෝ දෙන්න. හොඳ ළමයි දෙන්නවනේ. right thank you right හරි හරි මාළු කනවා. අනේ මාළු කන්නේ. අනේ මාළු පව්. හැබැයි හාල් මැස්සෝ කනවා. එහෙම ළමයි නෝ අවංකව අත උස්සන්. මාළු කන්නේ නැහැ. මාළු කෑවොත් මාර සසර පවක් ඇති වෙනවා. හැබැයි හාල් මැස්සෝ කන ළමයි ඉන්නවා. මං යන යාළුවෝ ඉන්නවා. එහෙම ළමයි නෝ අත උස්සන්. ඉන්නවද? අත උස්සන් නැහැ මලාටනේ හිටියා. එම ඔබ ඉන්නවනම් ඔබ ඒ කොටේද කියලා මතක තියාගන්න. ළමයි හාල් මැස්සෝ කනවා කියන්නේ කෙලින්ම ළමයි කන්නේ පවුල් පිටින්. ඔබ ගෙදරම එක හාල් මැස්සෙක් වෙලා අද අපි හාල් මැස්සෝ කමු 4 දෙනෙක් ඉන්නේ. අපි හාල් මැස්ස 4කට කපමු. ඔන්න ඔයාගේ කෑල්ල මෙන්න තමන්ගේ කෑල්ල මෙන්න මෙයා එහෙම බෙදන්නේ නැහැ ළමයි එක හාල් මැස්සෙක් උයලා. සාමාන්‍යයෙන් අපි හාල් මැස්සෝ පිඟානට හාල් මැස්සෝ 10ක් 15ක් දානවා. ඒතකොට 10 15 මොන වෙන්න පුළුවන්ද ළමයි? උන් ළමයි සමහරක් විට ක්ලාස් එකකට ගිහිල්ලා ඉන්න ගමන් දැලට අහුවෙච්ච සෙට් එකක් වෙන්න පුළුවන්.
කෙලින්ම ඔබ කන්න එහෙනම් පන්තියක්. සමහරක් වෙලාවට ළමයි පවුලේ පාටියක් පවුල්ලේ කට්ටිය එකතු වෙලා නෑදෑයෝට එකතු වෙලා ඉන්න ගමන් දැලට අහුවෙච්ච සෙට් එකක් වෙන්න පුළුවන්. ඔබ කන්නේ පවුලක්. සමහරක් ළමයි ඔබ හාල්මැස්සෝ බහුතරය කනවා නම් ගමක මොකක් හරි මිනිස්සු ටිකක් වෙන්න පුළුවන් කෙලින්ම ඔබ කන්නේ ගම. හරි? ඒ නිසා සමහරක් විට ඔබ දෙකක් කනවා නම් ඒ කපල් එකක් වෙන්න පුළුවන්. උන් දෙන ලව් කර කර හිටියා. මෙන්න පොලේ දැලක් ආවා දෙන්නම කියා. right? ඒ නිසා මේ ගොඩක් ළමයි ඉන්නවා මේ මස් කන්නේ නැහැ. අපෝ පට්ටපව්. හැබැයි හාල්මැස්සෝ නම් දෙසනවා. හරි. හාල්මැස්සෝ නම් 10ක් 15ක් කරනවා. ඒ නිසා මතක තියාගන්න right? හරි. ඒක වැඩක් නෑ. ඒ කියන්නේ අපි කියන්නේ දරුවෝ අපි හාල්මැස්සෝ කනවා. මාළු කනවා. හරිද? ඒ කොච්චර කෑවත් නැති වෙන්නේ නැහනේ දරුවෝ. අපි මේ කන කෑමට මාළු නැති වෙන්න බෑ. හැබැයි මතක තියාගන්න නැවත ප්‍රතිජනනය වෙනවා. හරි. අපි ගස් කපනවා හැබැයි නැවත ප්‍රතිජනනය වෙනවා. මේවා සීමාන්තික උපයෝජනය කරනනම් කවදා හරි මේවා නැති වෙයි. right. සර් කනවද කියලා අහනවා. මම එහෙම අවුලක් නෑ දැනට. දැනට මම සියල්ලම කනවා. දැනට අපි මන් දන්නේ ඉස්සරහට මොන වේද කියලා. right. හරි. එහෙනම් ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් කියන්නේ නැවත ප්‍රතිජනනය වන සම්පත්. ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් කියන්නේ නැවත ප්‍රතිජනනය නොවන සම්පත්. නැත්තම් ළමයි මේ නැවත ප්‍රතිජනනය වෙන්න එන කාලයක් යනවා. මාර කාලයක් යනවා. අපිට ගන්න පුළුවන් දරුවෝ දැන් මම මේකට කියන්නම්. මේ ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් කියන්නේ දරුවෝ ඇත්තටම මෙතන සජීවී සම්පත්. right. මාළු නේ වන සම්පත හරි අපි විද්‍යාවේ ඉගෙන ගත්තානේ ගස් වලට පණ තියෙනවා කියලානේ සජීවී සම්පත් මත්ස්‍ය සම්පත. ඇයි දරුවෝ ඒව නැවත ප්‍රතිජනනය වෙන්න නම් ඒවා සජීවී වෙන්න ඕනේ. මේ ප්‍රතිෂ්ඨාපනය කරන හැකි සම්පත් කියන්නේ අජීවී සම්පත්. right. අජීවී සම්පත්. ඒතර මේ අජීවී සම්පත් කියන්නේ මේව නැවත ප්‍රතිෂ්ඨාපනය කරන හැකි සම්පත්. නැවත ප්‍රතිජනනය කළ නොවන සම්පත්. නැවත ළමයි අපි හිතමු ගල් අඟුරු khනිජ තෙල් නිදියක් ඒවා භාවිතා කරාට පස්සේ දරුවෝ ඒක එතනින් ඉවරයි. සමහරක් වෙලාවට අවුරුදු 100ක් අවුරුදු 50ක් එහෙම ලොකු කාලයක් ගිහිල්ලා මෙතන නැවත ඇති වෙන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. හැබැයි අද ගත්තන් හෙටත් තරහ ගන්න බෑ. ඒ ටික වරුණාට පස්සේ ඉවරයි. නැවත ප්‍රතිජනනය වීමක් වෙන්නේ එක්ක නැවත ප්‍රතිජනනය වෙන්න ලොකු කාලයක් යනවා. අන්න අපි ඒවට කියන දරුවෝ ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් කියලා. මෙතන අහන්නේ ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත්. ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් කියන්නේ භාවිතය සමග ෂය වන සම්පත්තිය. නැත්තම් නැවත ප්‍රතිජනනය නොවන සම්පත්. ඒ කියන්නේ දරුවෝ මේවා භාවිතයත් සමග ෂය වන සම්පත්. භාවිතයත් සමග ෂය වන සම්පත්. භාවිතයත් සමග ෂය වෙනවා. නැවත ප්‍රතිජනනය වීමක් වෙන්නේ නැහැ. භාවිතා කරද්දී ෂය වෙලා යනවා. නැවත ප්‍රතිජනනය වීමක් වෙන්නේ නැහැ. ළමයි පළවෙනි එක තියෙනවා සංරක්ෂණය කළ යුතු සම්පත්තිය. ළමයි සංරක්ෂණය කරන්න ඕන මොනවද? සංරක්ෂණය කරන්න ඕන මෙයාද? මේ ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් තමයි දරුවෝ සංරක්ෂණය කරන්න. නැත්තම් අනාගතයේ වෙද්දී මේ සම්පතුත් මේ ගොඩට වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ කට්ටිය තමයි සංරක්ෂණය කරන්න ඕන. දැන් ඔබගෙන් අහන්න හිටිය ප්‍රශ්නයක් දරුවෝ. ඔබ මට කියන්න සංරක්ෂණය කරලා තියෙන වනාන්තරයක් ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? සංරක්ෂණය කරලා තියෙන වනාන්තරයක්. ආර්ථික භාණ්ඩ මම මේක අහන්නම හිටියේ. ආර්ථික භාණ්ඩයක් දැන් ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? මේක ආර්ථික භාණ්ඩයක්. ඒක වනාන්තරයක් වෙන්න පුළුවන්. හැබැයි දරුවෝ
ඒක සංරක්ෂණය කරන්න පිරිවැයක් දරනවා. ඒ නිසා ඒක ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. right? ඒක සංරක්ෂණය කරන්න නිකම් වනාන්තරයක් නම් අවුලක් නැහැ. හැබැයි ඒක සංරක්ෂණය කරන්න ඒකට වෙනම පිරිවැයක් දරනවා. හරි. මායිම් ගාලා සංරක්ෂණය කරන්න ඉන්නවා මිනිස්සු මේ බලන්න ඉන්නවා. right? හරි. එවැනි නඩත්තු කටයුත්තක් යනවා. right? එහෙනම් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් වලට හඳුන්වන්නේ භාවිතය සමග ෂෙයා වන සම්පත් පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. ඊළඟ එක ආර්ථික විද්‍යාවේදී පරිලේඛන විදියට හඳුන්වන්නේ මොකක්ද? මම කියවල ළමයි මම මේ ප්‍රශ්න ටිකේ අර ඔබ දන්න හැබැයි ඔබට හුරු නැති වෙනත් නම් දාලා තියෙනවා. ස්වභාවික භාණ්ඩ තිබ්බා. දැන් පරිලේඛන කියන්නේ මොකක්ද ළමයි? පරිලේඛන කියන්නේ අපි නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පරිලේඛන කියන්නේ කියන බලන්න දරුවෝ මොකද්ද පරිලේඛන කියන්නේ? පරිලේඛන කියන්නේ මොකද්ද දරුවෝ? දන්නේ නැහැ. right. දන්නේ නැද්ද? හරියටම හරි. ඔය කියන්නේ ළමයි. ඔය කියන්නේ. අපි ඔය තීරපන්ති ගන්නවා දන්නලා කියන්නේ. තීරපන්ති සහභාගී වුණා නම් මේක අනිවාර්යෙන් දන්නවා ළමයි. මගේ පන්ති ආපු ළමෙක් නම් දන්නවා. අපි මේ අර සමහරක් වෙලාවට දරුවෝ අපි උගන්වන්නද කියනවා මේවට අනිත් කියන නම් ඩබල් හයිලයිට් කරගන්න. මොකද පේපරේ ඔබ ඇහුවොත් ඒවා right ඔබ දන්නේ අපරාධය ඔබ පාඩම් කරලා යනවා අපරාධය. ළමයි අපි මේ පරිලේඛන කියන්නේ තොග. නැත්තම් සංසරණ ප්‍රාග්ධනය. ළමයි මේ තොග කොටස් 3යි අපි ඉගෙන ගන්නවා. පරිලේඛන, තොග, අමුද්‍රව්‍ය, නොනිමි, නිමි. අපි ඔන්න ඔකට කියන දවෝ තොග නැත්තම් සංසරණ ප්‍රාග්ධනය කියලා. අමුද්‍රව්‍ය කියන්නේ අපි තුමු බේකරියක් කියලා. ඒ පාන් නිෂ්පාදනය කරන්න සඳහා ගෙනාපු පාන් පිටි ටික, ඊස් ටික අන්න ඒවා. ඊට පස්සේ නොනිමි කියලා කියන්නේ දරුවෝ තාම පාන් බේකරියේ හදලා ඉවර නැහැ. එක්කෝ අච්චු වලට දාලා තැටිය තියලා තියෙනවා. නැත්තම් ඒක පොරණුවේ තාම ඉවර නැහැ. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර අවසන් නැහැ. නිමි කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන්. නිමි භාණ්ඩ කියන්නේ දරුවෝ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන්. හැබැයි මතක තියාගන්න මෙයා වැදගත්. ගොඩක් ළමයි මේක වැරදි දෙකට හිතන් ඉන්නේ. නිමි භාණ්ඩ කියන්නේ දරුවෝ නිෂ්පාදනයේ ක්‍රියාවලිය අවසන් භාණ්ඩ තමයි. හැබැයි අපි කියනවා ළමයි නොවිකුණු අලෙවි නොවූ. දැන් ඔන්න ඔය පිරිමි ළමයින්ට මේ අත්දැකීම තියෙනව නේදනේ? ගොඩක් පිරිමි ළමයින්ට ඇති. මට ළමයි පොඩි කාලේ ඒ කියන්නේ අපේ ගෙදර බේකරියක් තියෙද්දි ඒකට තාත්තා ඉන්න කාලේ එතකොට ළමයි මට මේ අත්දැකීම තිබ්බා. හැමදාම මට මතකයි තාත්තා උදේ 5ටනේ ඔයා දන්නේ නැහැ නේ රයිට්. 5ට නැගිටලා පාන් කන්න කියනවා. උණු උණුවේ. හරි. ඉතින් අත්දැකීම සමහරක් විට ඔබටත් ඇති. පිරිමි ළමයින්ට නන්නේ ඉස්සර අපිත් යන ওই බණ ගෙවල් වල ගියාම රාත් 2ට 3ට යනවනේ බේකරි වලට. උණු උණුවේ කන්න. ඒතර ඔබ උණු උණුවේ කන්න එහෙම අත්දැකීම් තියෙද? උණු උණුවේ කන්න ගියාම ඔයාලට පේනවා බේකරි ඔන්න පාන් ටික අරව මේවා දාලා තියෙනු නිවෙන්න. රයිට්. ඒතර තමයි ඒ තියෙන්නේ නිමි. මේ මෙතන කියන නිමි ඒ කියන්නේ අලවි නොවිකුණු නිමි. හැබැයි ඔබ ගන්නවා රුපියල් 30ක් දීලා මාළු පාන් බනිස්සක් දෙන්න දැන් 30ට ගන්න බෑ 100ක් දීලානේ. රුපියල් 100ක් දීලා කියනවා දෙන්න මට මාළු පාන් එක. අන්න ඔයා මාළු පාන්නයක් ගත්තා. එතකොට ඒක නිමි භාණ්ඩ වෙන්නේ නේද? ඒක විකුණුණා. ඒක විකුණුණා. අපි කියන්නේ නොවිකුණු නිමි භාණ්ඩ වලට තමයි මේ මෙතන නිමි කියලා කියන්නේ. අලෙවි no right. එතකොට දරුවෝ මේ නිෂ්පාදන ක්‍රියාවලිය යොදා ගන්න අමුද්‍රව්‍ය ටික ඒ වගේම නොනිමි ටික අපි මෙයාට කියනවා අර්ධ නිමි ඒ වගේම නොවිකුණු නිමි ටික නැත්නම් අලෙවි නොවු නිමි භාණ්ඩ ටිකට අපි මේ තුන් දෙනාට කියනවා
තොග නැත්තම් පරිලේඛන සංසරණ ප්‍රාග්ධනය කියලා. හරිද? මේවා ළමයි මට අවුරුදු ගාණක් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්ද? අවුරුදු 20ක් 30ක් අර පාම් පිටිකින් අවුරුදු 20ක් අධ්‍යයනයකද පාන් අවුරුදු 10ක් අධ්‍යයනයක නොනිමිටිකෙන් පුළුවන්ද? බෑ. හරි පාන් ගෙඩිය හෙට වෙද්දි හැදෙනවා. එනේ අද රෑ නම් අපි හිතමු ඔයා දකින්නේ තට්ටි වල දාලා අද රෑ සාමාන්‍යයෙන් දාන්නේ ඔබ දන්නේ නැති ප්‍රොසෙස් එක. අපේ පාම් පිටි ටික අනලා තියෙනවා. ඊට පස්සේ තමයි මම හිතන්නේ පිපෙන්න මම හිතන්නේ මට මතක විදිහට පැය දෙක තුනක් තියෙනවා. මම මතක නැහැ. මම පොඩි කාලේනේ. ඊට පස්සේ නිමිටික නොවිකුණු. ළමයි මේවල ඇත්තටම කෙටි කාලයක් තමයි තියෙන්නේ. කෙටි කාලයක් පවතින. මේ කෙටි කාලයක් තියෙන දේවල් ඒ වගේම ළමයි මේවා මොනවත්කම්ද? මූල්‍යද මූර්තද? අපිට අමුද්‍රව්‍ය නොනිමි නිමි කියන බාණ්ඩ අපි මුදලින්ද කිව්වේ නැත්තම් මේවා මූර්තද? මේවා මූල්‍යද මූර්තද දරුවෝ? මේවා මූර්තයි. අන්න අපි ඒවට කියනවා පරිලේඛන තොග සංසරණ ප්‍රාග්ධනය කියලා. අපි එමු. දැන් ගොඩක් ළමයි ඕකට එක උත්තරය ගහලා තියෙයි. එක උත්තරය ගහපුවම අවංකවත උස්සා. අවංකකමට මම මාර රෙස්පෙක්ට් මම මාර ගරු කරනවා. අවංකවත උස්සා. right. පස්සෙන්දෝ. ඩබල් රෙස්පෙක්ට්. ඒ දරුවා එයාගේ වැරදිලා. ඒක බහුතරයේ ළමයි සමහරක් ළමයි මේක ගහනවා පළවෙනි එකට. හරි. දරුවාට පල්ලෙය දාගන්න. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය කියලා. පරිලේඛන දැක්ක ගමන් රැවටෙනවා. ඒකම මම ඕක දැම්මේ. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය කියන්නේ පරිලේඛන කියන්නේ තොගවලට. ඉන්නේ වැරදි. අපි දෙක පොඩ්ඩක් තියලා ටික බැලුවොත් මූර්ත ප්‍රාග්ධනය බිහි කළ හැකි මූල්‍ය ප්‍රාග්ධනය. දරුවාට මම කොහොම මූල්‍ය ප්‍රාග්ධනය නෙවෙයි. ඒ නිසා ඒක වැරදි. සමාජ සංවිධාන හා අන්තර් පුද්ගල සම්බන්ධතා නෑ ඔය කියන්නේ සමාජ ප්‍රාග්ධනය. සමාජ සුබසාධන ඇති කරන සම්පත් නෑ. උත්තර අංක 2 කෙටි කාලයක නිෂ්පාදනයට යෙදවිය හැකි මූර්තවත්කම්. මේවා ළමයි දිගු කාලයක් නිෂ්පාදනයට උදා ගන්න බෑ. කෙටි කාලයක් තමයි උදා ගන්න පුළුවන්. ඒ වගේම මේවා මූර්තවත්කම්. උත්තර අංක 2. උත්තර අංක 2. 14 උත්තර අංක 2. right. 18ට එන්න. නිෂ්පාදන ප්‍රශ්නය ලෙස හඳුන්වන්නේ මොකක්ද ළමයි? අපි නිෂ්පාදන ප්‍රශ්නය කියන්නේ මොකක්ද? මොකක්ද? අපේ මූලික ආර්ථික ප්‍රශ්න 3යිනේ දරුවෝ. මූලික ආර්ථික ප්‍රශ්න. ඒ මූලික ආර්ථික ප්‍රශ්න 3 මම පැහැදිලි කරොත් ඔබට සරලව කුමක් කොපමණ නිපදනවාද? කෙසේ නිපදනවාද? කා සඳහා නිපදනවාද? බොහොඳට අහන් ඉන්න අමතක නම් පොඩි නෝට් එකක් දාගන්න. කුමක් නිපදනවාද කියලා කියන්නේ අපි මොන භාණ්ඩේ හදන්නේ මොන භාණ්ඩද හදන්නේ කියන්නේ මොන භාණ්ඩේ හදන්න හිඟ සම්පත් වෙන් කරනවා. අපිට තියෙන දරුවෝ සම්පත් ටික හිඟයිනේ. අපි ඒ නිසා මේ හිඟ සම්පත් කුමන භාණ්ඩේ හදන්න වෙන් කරනවාද කියන එක තමයි කුමක් කොපමණ නිපදනවාද කියන්නේ. අපි ඒකට ඒ නිසා තව නමක් කියනවා සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්න. 2. කෙසේ නිපදනවාද? අපි අහන්නේ මේ භාණ්ඩේ කොහොමද හදන්නේ? දැන් ඔයා සම්පත් ටික වෙන් කරන්නේ කොහොමද හදන්නේ? ඒ කෙසේ නිපදනවාද කියන්නේ ළමයි මොන නිෂ්පාදන ශිල්ප ක්‍රමයේද භාවිතා කරන්නේ? කෙසේ නිපදනවාද කියන්නේ දරුවෝ මොන ශිල්ප ක්‍රමයේද භාවිතා කරන්නේ? කුමන ශිල්ප ක්‍රමයේද භාවිතා කරන්නේ? ළමයි ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි ශ්‍රම සූක්ෂම අනිත් එක ප්‍රාග්ධන සූක්ෂම. ළමයි ශ්‍රම සූක්ෂම කියන්නේ මොකක්ද? ශ්‍රමය විතරක් භාවිතා කරලා නිපදවන භාණ්ඩ වලට නේද දරුවෝ? ශ්‍රමය විතරක් භාවිතා කරනවා නම් නේද ශ්‍රම සූක්ෂම කියන්නේ? ඔව් නේද? නෑ නේ. අපි ගන්නවනේ. ළමයි ශ්‍රම සූක්ෂම කියන්නේ ගොඩක් ළමයි වැරදිට හිතනවා අදින්න.
ශ්‍රමයම විතරයි භාණ්ඩ හදන්න භාවිතා කරන්නේ නම් ශ්‍රම සූක්ෂම නෑ. ළමයි ශ්‍රම සූක්ෂම කියන්නේ වැඩිපුර ශ්‍රමය නම් යොදාගන්නේ. නැත්තම් ප්‍රාග්ධනයට සාපේක්ෂව වැඩිපුර ශ්‍රමය යොදා ගන්නවා නම් අපි එකට කියන ශ්‍රම සූක්ෂම. ප්‍රාග්ධන සූක්ෂමය කියන්නේ යන්ත්‍ර සූත්‍රම යොදා ගන්න එක නෙමෙයි. ශ්‍රමයට සාපේක්ෂව අපි යන්ත්‍ර සූත්‍ර වැඩියෙන් භාවිතා කරනවා නම් ශ්‍රමයට සාපේක්ෂව අපි වැඩියෙන් ප්‍රාග්ධනය භාවිතා කරනවා නම් ඒක ප්‍රාග්ධන සූක්ෂම. right. ඒ කියන්නේ දරුවෝ දැන් අපි උදාහරණයක් ගමු. දැන් අපි හිතමු කල්පිත භාණ්ඩයක් හදන්න. නැත්නම් X කියන භාණ්ඩය හදන්න ශ්‍රම පැය 5ක් භාවිතා කරනවා. යන්ත්‍ර පැය 2ක් භාවිතා කරනවා. එහෙනම් මේක මොන සූක්ෂමද දරුවෝ? ශ්‍රම පැය 5යි යන්ත්‍ර පැය 2යි. ශ්‍රමයට සාපේක්ෂව අඩුවෙන් තමයි ප්‍රාග්ධනය භාවිතා කරලා තියෙන්නේ. තව විදිහකට කිව්වොත් ප්‍රාග්ධනයට වඩා වැඩිපුර ශ්‍රමය භාවිතා කරනවා. එහෙනම් දරුවෝ මේක මොන සූක්ෂමද? ශ්‍රම සූක්ෂම වෙනවා. මේක ශ්‍රම සූක්ෂම වෙනවා. අපි හිතමු තව භාණ්ඩයක් හදන්න ශ්‍රම පැය 2යි. මේ යන්ත්‍ර පැය අපි හිතමු 3යි. යන්ත්‍ර පැය 5යි කියලා දාන්න. එහෙනම් මේක මොන සූක්ෂමද? ශ්‍රමයට සාපේක්ෂව වැඩිපුර අපි ප්‍රාග්ධනය භාවිතා කළා. අපි ඒ නිසා මේකට කියන දරුවෝ ප්‍රාග්ධන සූක්ෂම කියලා. ඒකට කියන අපි දරුවෝ ප්‍රාග්ධන සූක්ෂම කියලා. වැඩි තේරුණාද දරුවෝ? ඒතර මෙතන උත්තරේ තමයි නිෂ්පාදන ප්‍රශ්නය කියන්නේ දරුවෝ. මේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය. නැත්නම් කෙසේ නිපදනවාද කියන ප්‍රශ්නය. උත්තරය අංක 3 ශ්‍රම සූක්ෂම හෝ ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රම අතර තෝරා ගැනීමයි. උත්තරය අංක 3 18ට. එතකොට ළමයි අපි දැන් මූලික ආර්ථික ප්‍රශ්න දෙකක් කතා කරන්නේ. කුමක් නිපදනවාද කෙසේ නිපදනවාද? මේ තුන්වෙනිය මොකද්ද? කා සඳහා නිපදනවාද? ළමයි කා සඳහා නිපදනවාද කියන එක මොකක්ද ඒ කියන්නේ? කා වෙනුවෙන්ද හදන කියන එකද නෑ දරුවෝ. මේ අපි හදන භාණ්ඩ ටික කවුද අත්පත් කරගන්නේ? කවුද හිමි කරගන්නේ කියන එක. ඒක තීරණය වෙන්නේ ළමයි පුද්ගල ආදායම් මත. ඒ කියන්නේ දරුවෝ අපි මේකට කියනවා ආදායම් බෙදී යාම මත. වැඩි ආදායම් ලබනවා නම් වැඩි භාණ්ඩ ටිකක් අත්පත් කරගන්න පුළුවන්. අපි හදන භාණ්ඩ වලින්. අඩු ආදායම් ලබනවා නම් අඩු භාණ්ඩ ටිකක් තමයි අත්පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හදන්නේ කාටද කියන එක නෙමෙයි. කවුද මේව අත්පත් කරගන්නේ? කවුද මේව හිමි කරගන්නේ කියන එක. ඊළඟ එක 19 ආර්ථික පද්ධතිය මගින් ප්‍රමුඛව අපේක්ෂා කරන්නේ මොකක්ද? ළමයි අපි ඇයි ආර්ථික පද්ධතියක් හැදුවේ? ඇයි මිනිස්සු විසින් මේ ආර්ථික පද්ධතියක් ගොඩනගා ගත්තේ? මොනව විසඳන්නද? 18ට 3 19ට 3 තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න. මේ සෑම සමාජයකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ගොඩනගාගත්තු කියන්නේ සමාජයේ මිනිසුන්ව ගොඩනගාගත්තු සමාජීය ආයතනික වැඩපිළිවෙලක් නේ යන්ත්‍රණයක් නේ අපි ආර්ථික පද්ධතියක් කියන්නේ. ඉතින් මේලගේ කාර්ය වෙන්නේ ළමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න. කුමක් කොපමණ නිපදනවාද කියන එක විසඳීම, කෙසේ නිපදනවාද කියන එක විසඳීම, කා සඳහා නිපදනවාද කියන එක විසඳීම. ඔන්න ඔය මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳීම තමයි මේලගේ ප්‍රමුඛ කාර්ය වෙන්නේ. ප්‍රමුඛ අපේක්ෂාව තමයි මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීම. ළමයි මෙයාට පුළුවන් ද හිඟකම විසඳන්න? උතන එහෙම උත්තරයක් නෑ. ගොඩක් ළමයි සමහරක් ළමයි හිතන එහෙම. ආර්ථික පද්ධතියකට පුළුවන් ද දරුවෝ හිඟකම විසඳන්න? බෑ. කාටවත් ඒක නම් විසඳන්න බැරිය. කවුරු හරි කියනනම් අපේ නෑ ওই හිඟකම හොඳේ. අපේ ආර්ථිකය ගියාම යා කියනවා නම් සියලුම භාණ්ඩ සීමිතව ලැබෙනවා. එහෙම තියෙන ආර්ථික කොහොක්වත් ලෝකේ නෑ. ළමයි සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ මොකක්ද? සමාජවාදී දරුවෝ සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ ළමයි සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක්.
මේක ඇත්තටම ලේසි ළමයි ඉගෙන ගන්න. ඔබ මේ නම දිහා හොඳට බලන්න. ඔබට මතක නම් දරුවෝ අපි සම්පත් හිමිකාරීත්වය අනුව ඔබට මතක නම් ඔබ මතක් කරගන්න. අපි සම්පත් හිමිකාරීත්වය අනුව මේ ආර්ථික පද්ධති බෙදුවා. එතකොට අපි කොහොම මේ සම්පත් හිමිකාරීත්වය පෞද්ගලික අංශ සතු නම් අපි ඒකට කිව්ව ළමයි ධනවාදී. අපි මේ සම්පත්වල හිමිකාරීත්වය රජය සතු නම් අපි ඒකට කිව්ව ළමයි සමාජවාදී. අපි ඔහොම බෙදුවා. ඊට පස්සේ අපි තව එකක් බෙදුවා. මේ මූලික ආර්ථික ප්‍රශ්නය විසඳන යන්ත්‍රණය නැත්නම් තීරණ සම්බන්ධීකරණ යන්ත්‍රණය අනුවත් අපිට ආර්ථික පද්ධති බෙදන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක වෙන්නේ දරුවෝ මිල යන්ත්‍රණය නම් නැත්නම් වෙළඳපොළ යන්ත්‍රණය නම් අපි ඒකට කිව්වා වෙළඳපොළ ආර්ථික පද්ධතිය. වෙළඳපොළ ආර්ථික පද්ධතිය. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ දරුවෝ විධාන නම් විධාන යන්ත්‍රණය නම් නැත්නම් අපි කියන සැලසුම් යන්ත්‍රණය නම් නැත්නම් සැලසුම් යන්ත්‍රණය අපි එකට කිව්වා විධාන ආර්ථික පද්ධතිය නැත්නම් සැලසුම් ආර්ථික පද්ධතිය කියලා. ඕක මතක නැත්නම් ඕක පොඩ්ඩක් ඔයර නෝට් එකක් දාගන්න. රයිට්. අපි කිව්ව දරුවෝ තීරණ සම්බන්ධීකරණ යන්ත්‍රණය අනුව ඒ තීරණ ටික සම්බන්ධීකරන්නේ මිල යන්ත්‍රණයෙන් නම් ඒක වෙළඳපොළ ආර්ථික පද්ධතියක්. ඒ තීරණ ටික සම්බන්ධ කරන්නේ විධාන යන්ත්‍රණයෙන් නම් නැත්නම් සැලසුම් යන්ත්‍රණයෙන් නම් ඒක විධාන නැත්නම් සැලසුම් ආර්ථික පද්ධතිය. ඊට පස්සේ අපි මේ සම්පත් හිමිකාරීත්වය අනුව බෙදුවා. සම්පත් හිමිකාරීත්වය පෞද්ගලික අංශ සතු නම් එක ධනවාදී. සම්පත් හිමිකාරීත්වය රජ්‍ය සතු නම් එක සමාජවාදී. දැන් මෙතන නම් දෙක බලන්න. මෙතන තියෙන දරුවෝ සමාජවාදී වෙළඳපොළ. සමාජවාදී කියන්නේ මොකක්ද? සම්පත් හිමිකාරීත්වය රජ්‍ය සතු. වෙළඳපොළ කියන්නේ මොකක්ද? මිල යන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන. එහෙනම් සම්පත් හිමිකාරීත්වය රජ්‍ය සතු වන ඒ වගේම තමයි මිල යන්ත්‍රණයේ ක්‍රියාත්මක වන ආර්ථික පද්ධති වලට අපි කියනවා සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. ඉතින් අපිට උදාහරණ විදියට මේ පිළිතුර විදියට ගන්න පුළුවන් අංක 5 සම්පත් හිමිකාරීත්වය රජය වන මූලික ආර්ථික ගැටලු විසඳීමට මිල ක්‍රමය භාවිතා කරන ආර්ථිකයන් 20ට උත්තරය අංක 5. 20ට උත්තරය අංක 5. ළමයි 20ට උත්තරය අංක 5. right 20ට උත්තරය අංක 5 ළමයි. අපි 25ක් අපි අද කතා කරනවා. ඒ කියන්නේ 15ක් අපි අද කතා කරනවා කියලා කිව්වා. 21 වෙනි ප්‍රශ්නෙට 19ට සර් කියනකෝ ආපහු 19ට පොඩ්ඩක් සිග්නල් අවුල් ගියා කියලා කියනවා. දරුවෝ 19ට 3 මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීම. 20ට 5. 21ට එන්න 25ක් අපි අද කතා කරනවා. පාරිභෝගික ස්වාධිපත්‍ය ලෙස හඳුන්වන්නේ කුමක්ද? මොකක්ද දරුවෝ පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ? පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව මොන භාණ්ඩ හදනවාද කොපමණ ප්‍රමාණයකින් හදනවාද යන තීරණය කරනවා නම් නිෂ්පාදකයන් අපි එකට කියනවා පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා. මෙහෙමනේ. ළමයි වෙළඳපොළ ආර්ථිකයක එලට ඕන ළමයි ලාභ. අපි ඔයාලට ගන්නවා. එතකොට දරුවෝ ලාභ ඕන නම් එයා ආර්ථිකයට දාන භාණ්ඩ මිනිස්සු ගන්නවා. දැන් එයා දානවා ළමයි මංචයක දානවා අපි තුමු අනෝද බිස්කට් එකක් ආර්ථිකයට. හැබැයි අනෝද බිස්කට් එකක් දැම්ම කියලා මිනිස්සු ගන්නෙ නෑ. අනේ මලම ඌ එක හරිනේ අපි අමුතු රහක් එන්නේ. අර මිනිස්සු එපා කියනවා. එපා කියද්දිත් එයා අනෝද කන්න කිය මුළු කඩවල් පුරවලා හැමතැනම දාන්නේ නැහැ. ඇයි මිනිස්සු එපා කියනවා. එහෙනම් ඒක නිෂ්පාදනය අඩු කරනවා. නැත්නම් නිෂ්පාදනය නැතිම කළා දා. හැබැයි කිසියම් භාණ්ඩයක නිෂ්පාදනය අපි හිතමු එයා දානවා මොනවා හරි අපි හිතමු මේ
ඇපල් බිස්කට් එකක් දුන්නාද? මිනිස්සු වැඩියෙන් ඉල්ලනවා. අන්න එතකොට යා වැඩි නිෂ්පාදනය කරනවා. ළමයි ඒක තීරණය කරන්නේ පාරිභෝගිකයා නම් වෙළඳපොළ ආර්ථිකයක නම් පාරිභෝගිකයා අපි ඒකට කියනවා දරුවෝ පාරිභෝගික ස්වාධිපත්‍ය. උත්තරය අංක 2 පාරිභෝගිකයාගේ කැමැත්ත මත නිෂ්පාදන තීරණ ගන්නා තත්ත්වයයි. පාරිභෝගික කැමැත්ත මත නිෂ්පාදන තීරණ ගන්නා තත්ත්වයයි. උත්තරය අංක 2 21ට උත්තරය අංක 2. අනිත් ඒවා ළමයි වැරදි උත්තර තියෙන්නේ. හරි. ඒක අනිත් උත්තර අතරම කතා කරන්න ඕන උත්තරත් නෙවෙයි. ඒ නිසා උත්තර අංක 2. මිශ්‍ර ආර්ථිකයක ප්‍රධාන තීරණ කණ්ඩායම් 3 වන්නේ. ළමයි මිශ්‍ර ආර්ථිකයක තීරණ ගන්නා කණ්ඩායම් 3 මොකද්ද? උත්තරේ මොකද්ද ඕකේ? ඕකේ උත්තරේ මොකද්ද ළමයි? උත්තරේ මොකද්ද? ඈ? උත්තරේ නිකන් කියන බලන්න. ඔක පොඩ්ඩක් උත්තරේ කන්ෆියුස් වෙනවා නේද? ඔක ළමයි ඇත්තටම අර එකපාර උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මිශ්‍ර ආර්ථිකයක දරුවෝ ඔකේ තියෙන උත්තරත් එක තමයි ඒක ප්‍රශ්නේ. මිශ්‍ර ආර්ථිකයක දරුවෝ තීරණ ගන්න ප්‍රධාන කණ්ඩායම් 3යි. ඒ තමයි කුටුම්බ අංශය. ඒ වගේම ළමයි නිෂ්පාදන අංශය, නිෂ්පාදකයන්, කුටුම්බයන් නිෂ්පාදකයන්. ඒ වගේම තමයි දරුවෝ කුටුම්බ නිෂ්පාදකයන් රජය. ඔහොම පිළිතුරක් තියද දරුවෝ? කුටුම්බ ආණ්ඩුව ව්‍යාපාරික අංශය එහෙමත් හරි. කුටුම්බ ව්‍යාපාරික අංශය රජය. ව්‍යාපාරික මේකට ආණ්ඩුව කියලාත් කියනවා. ඔහොම උත්තරයක් තියද ළමයි? ඔහොම උත්තරයක් තියද? නෑ. ඔහොම උත්තරයක් තිබ්බනම් ඔබ මේක තමා නිවැරදිම පිළිතුර ගහන්න. ඔබට ළමයි පේපරේ දෙන්නෙම වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න කියලා. වඩාත්ම නිවැරදි පිළිතුර. මේම පිළිතුරක් නැහැ. අපිට නම් සෙකන්ඩ් ඔප්ෂන් එකකට යන්න වෙනවා. ළමයි මේ කුටුම්බ කියන ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. කුටුම්බ තුල ළමයි සාධක සපයන්නන් ඉන්නවා. ළමයි කුටුම්බ තුල තමයි මේ සාධක සපයන්නන් ඉන්න පුළුවන්. ඇයි? ශ්‍රමය සපයන්නේ කුටුම්බ තුල ඉන්න කට්ටිය. සාධක සපයන්නන් ඉන්න පුළුවන්. ඒ වගේම ළමයි මේ කුටුම්බ තුල පාරිභෝගිකයන් ඉන්න පුළුවන්. අන්න මේ ප්‍රශ්න ළමයි එතර පොඩ්ඩක් ආව රවට්ටන්න දීපු දෙයක්. කියන්නේ එකපාරටම ගන්න බෑ. ඒතර මාර්ග ප්‍රශ්නේ මෙතන 4 දෙනෙක් ඉන්නවනේ. සාධක සපයන්නන්, පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්, රජය. හැබැයි දරුවෝ මෙතන අහන්නේ 3 දෙනයි. 3 දෙනා අහනවා නම් සාධක සපයන්නන්, නිෂ්පාදකයන්, රජය කියලා හරි පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්, රජය කියලා හරි උත්තරයක් තියෙන්න ඕන. 4 වුණන් දරුවෝ මේ 4ම තියෙන්න ඕන. අපෙන් 3ක් විතරක් අහනවා නම් අපිට මෙතන තියෙන පිළිතුර අනුව අපිට ගන්න වෙන්නේ මොකද්ද ළමයි? පිළිතුර අංක කීයද? පිළිතුර අංක 1. සාධක සපයන්නන්, ඒ වගේම නිෂ්පාදකයන්, ඒ වගේම ආණ්ඩුව. right. ඒතර ප්‍රධාන තීරණ කණ්ඩායම් 3 වන්නේ ඒතර දරුවෝ ඇත්තටම 4ක් තියෙනවා. ඇත්තමත කියන්නේ පාරිභෝගිකනුත් එන්න ඕන. මේ වගේ ප්‍රශ්න දරුවෝ අහන්න පුළුවන් සමහරක් වෙලාවට. අපෙන් අහන්නේ වඩාත් නිවැරදි පිළිතුරනේ. ඒතර අපිට වඩාත් නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ මෙන්න මේ සාධක සපයන්නන්, නිෂ්පාදකයන්, රජය කියන එක. ඇත්තටම ළමයි මේක හරිම පිළිතුර විදිහට මෙන්න මේ 3 තිබ්බනම් සුපිරි. හැබැයි අවුල තියෙන දරුවෝ ওই 3 දෙනා නැහැ. ඒ නිසා තමයි ප්‍රශ්නේ එන්නේ. එහෙනම් මේ 4 හරි තිබ්බනම් හරි. ඒ 4ත් නැහැ. right. එක්කෙනෙක් අපිට මග අරින්න වෙනවා. right. පිළිතුරු අංක 1. 22ට පිළිතුරු අංක 1. 23 ආර්ථික පද්ධතියක් ධනේශ්වර, ඒ කියන්නේ ධනවාදී හා සමාජවාදී ලෙස වර්ගීකරණය සඳහා පදනම් කරන ලබන නිර්ණායකය වන්නේ මේ දැන් ටිකට කලින් කතා කරා මොකද දරුවෝ? සමාජවාදී සහ ධනවාදී කියලා. ධනේශ්වර සහ සමාජවාදී කියලා බෙදන්නේ සම්පත් නැත්තම් දේපල හිමිකාරීත්වය මත. දේපල හිමිකාරීත්වය මත. උත්තර අංක 2. උත්තර අංක 2. දේපල හිමිකාරීත්වය.
23ට උත්තරය අංක 2. 24ට මෑත වර්ෂවලදී පරිවර්තන ආර්ථිකයක් ලෙස හඳුන්වන්නේ. දරුවෝ මෑත වර්ෂවල අපි පරිවර්තන ආර්ථිකයක් කියලා හඳුන්වන්නේ මේ සමාජවාදී වෙළඳපොළ මේ පරිවර්තන ආර්ථිකයක් විදිහට කතා කරන්නේ සැලසුම් ආර්ථිකයක් ඉඳලා අන්න වෙළඳපොළ ආර්ථිකයට පන්න කට්ටිය. මොකද්ද ළමයි පරිවර්තන ආර්ථිකයක් කියලා අපි වර්තමානයේදී හඳුන්වන්නේ මේ සැලසුම් ආර්ථිකයක ඉඳලා අන්න වෙළඳපොළ ආර්ථිකයකට පනින සෙට් එක. ඒ කියන්නේ සමාජවාදී විධානගත ආර්ථික පද්ධතියක ඉඳලා ධනවාදී වෙළඳපොළ ආර්ථිකයකට පනින සෙට් එක. සමාජවාදී සැලසුම් නැත්නම් විධාන ආර්ථික පද්ධතියක ඉඳලා ධනවාදී වෙළඳපොළ ආර්ථිකයකට පනින සෙට් එක. එතකොට මෙතන උත්තරේ සමාජවාදයෙන් ධනවාදයට මාරු වන රටවල්. උත්තරය අංක 1. සමාජවාදයෙන් ධනවාදයට මාරු වන රටවල්. 24ට උත්තරය අංක 1. 23ට උත්තර අංක 2. 23ට ළමයි කහනවා 2 දීපල හිමිකාරීත්වය. 24ට දරුවෝ අපි කියන්නේ මෑත වර්ෂවලදී පරිවර්තන ආර්ථිකයක් කියලා. ධනවාදයෙන් සමාජවාදෙ නෙමෙයි සමාජවාදයෙන් ධනවාදයට යන්නේ. ළමයි කනවා එක වෙන්න බෑ. මොකද තුන වෙන්න බැරිද කියලා අහනවා. අපි සාමාන්‍යයෙන් කියන දරුවෝ මේ සමාජවාදයෙන් වෙළඳපොළ නැත්තම් අපි කියන ධනවාදයට මාරු වන රටවල තමයි දරුවෝ අපි මෑතවර ළමයි පරිවර්තන ආර්ථිකයක් විදිහට ගන්න දරුවෝ. උත්තරය අංක 1 එන්නේ. right මූලික ආර්ථික ප්‍රශ්න ඇතිවීමට බලපාන සාධක අන්තර්ගත වන්නේ. අපි අද කතා කරන 25 වෙනි අන්තිම ප්‍රශ්නේ. අපි අද කතා කරන දරුවෝ අන්තිම ප්‍රශ්නේ නේ. ඔතනින් ඉවරයි. right අවසන් ප්‍රශ්නේ. මූලික ආර්ථික ප්‍රශ්න ඇතිවීමට බලපාන සාධක අන්තර්ගත වන්නේ. මොකක්ද දරුවෝ උත්තරේ? ඔයි අපි කතා කරන මූලික ආර්ථික ප්‍රශ්න. ඇයි අපිට තේරීමට එන්නේ? ඔබට මතක නම් මේ chart එක ළමයි අපේ ආර්ථිකයේ තියෙන සම්පත් හිඟයි. සම්පත් සීමිතයි. ඒ වගේම තමයි දරුවෝ මේ සීමිත සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. සම්පත් සීමිතයි. ඒ නිසා මේ සම්පත් සීමිත සම්මස් වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. සම්පත් සීමිතයි විකල්ප ප්‍රයෝජන තියෙනවා. right ඉතින් ඒ නිසා දරුවෝ අපිට මොනව කරන්න වෙනවද? තෝරන්න වෙනවා. අන්න ඒ නිසා මූලික ආර්ථික ප්‍රශ්න ගොඩ නැගෙනවා. තෝරා ගැනීමට සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ තෝරා ගැනීමේදී දරුවෝ කැප කරන්න වෙනවා. කැප කිරීමේදී හොඳම විකල්පය තමයි ආවස්තික පිරිවැය කියන්නේ. කැප කරද්දී හොඳම පිරිවැය තමයි නෙමෙයි. හොඳම විකල්පය තමයි ආවස්තික පිරිවැය කියන්නේ. right. ඒතර මේ තෝරන්න ළමයි මේ මූලික ආර්ථික ප්‍රශ්න තෝරීම නිසා මූලික ආර්ථික ප්‍රශ්න තුනක් පණ නගිනවා. කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදනවාද කියන මූලික ආර්ථික ප්‍රශ්න තුන පැන නගිනවා. ඒ තුන පැන නගින්නේ මේ සම්පත් සීමිත වීම නිසා, ඒ වගේම දරුවෝ විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා, ඒ වගේම දරුවෝ මෙතන නොතෙබ්බත් අපි කියනවා උවමනාවන් අසීමිත වෙච්ච නිසා. එහෙනම් දරුවෝ මේකට උත්තරේ කීයද? උත්තරය අංක 5. සීමිත වීම, විකල්ප ප්‍රයෝජන තිබීම, මිනිස් උවමනාවන් අසීමිත වීම. අනිත් ඒවා දරුවෝ වැරදි. right. දැන් පළවෙනි එකේ දරුවෝ ආවස්තික පිරිවැය ශූන්‍ය වීම කියලා තියෙනවා. ඒක ගන්න බෑ. දෙක ආවස්තික පිරිවැය ශූන්‍ය වීම කියලා එකෙත් තියෙනවා. ඒක ගන්නත් බෑ. සම්පත් සීමිත වීම, ආවස්තික පිරිවැයක් තිබීම, මිනිස් උවමනා සීමිත වීම වැරදි. මිනිස් උවමනාවන් අසීමිතයි. විකල්ප ප්‍රයෝජන තිබීම, මිනිස් උවමනාවන් අසීමිත වීම. මේ සම්ප්‍රදාය කතාවක් තියෙන නිසා එක වැරදි. උත්තරය අංක 5. so 11ට උත්තරේ කීයද? 11ට උත්තරේ දරුවෝ 1.
අලවේ පිණිස තේ වගා කරන වැවිලි ගලුවේ 1. right. අපි අද 15ක් කතා කරා. ළමයි 24ට උත්තරේ අංකය 1. සමාජවාදයෙන් ධනවාදයට මාරු වෙන. තමයි අපි මේ පරිවර්තන ආර්ථිකයක් කියලා කියන්නේ. 24ට උත්තරේ අංක 1. right. මට කියන්න දරුවෝ අද අපි 15ක් කතා කරා. 15න් කීයක් හරිද? 25ට උත්තරේ අංක 5. 15න් කීයක් හරිද? 15න් 14යි 15න් 15යි සුපිරි 15න් 13යි හොඳයි 15න් 12යි හොඳයි 15න් 15යි නියමයි 15න් 14යි 13යි 14යි 11 මදි වැඩි කරගන්න 12 මදි වැඩි කරගන්න 14යි 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 හොඳයි 11යි වැඩි කරගමු 15යි හොඳයි 14යි හොඳයි 13යි තව වැඩි කරගමු 24යි 24 කියන 25ම හොඳයි 12යි තව වැඩි කරගමු right හරි එහෙනම් දරුවෝ අපේ MCQ පන්ති අපේ වැඩපිළිවෙලේ right MCQ ගොඩ දාන වැඩපිළිවෙල මේක අපේ සෑම පාඩමකටම MCQ 50 ගාන MCQ 50 ගානේ MCQ අපි කොච්චරක් සාකච්ඡා කරනවද 600ක් සාකච්ඡා කරනවා ඒ කියන්නේ පාස් පේපර් නෙමෙයි අලුත්ම ප්‍රශ්න ඉතින් ඒ නිසා ළමයි මේක ඇත්තටම වාට වැඩදායි වැඩක්. ඔබට මේ පොඩි ඉල්ලීමක් කරනවා මේක රත්තරන් වගේ. මේ ටියුට් එක ආපු ගමන් අනිවාර්යෙන් දරුවෝ පිට කවරයක් දාගන්න. right? මේක ඕඩර් කරන විදිය ඔබට YouTube එකෙන් ඔබ මේ නරඹනවා නම් හරිද? පහළ ඇති ඒ description එකේ තියෙන Telegram group එකට යන්න. Telegram group එකේ උඩට ගියාට පස්සේ මේ පොත ඕඩර් කරන විදිය ඇති. ඒ වගේම ඔබට කලින් රෙකෝඩින් ගන්න පුළුවන්. හරිද 25ට 5 ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් يعني මේක මිලදී يعني මේක ලබා ගැනීම පිළිබඳව මට කියන්න හරිද එතකොට මේකේ ඔබට ලබා ගන්න ඕන මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න 076යි 23යි 23යි 29යි 2 right සම්පූර්ණයෙන්ම ළමයි ඉගෙනීමේ කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ සෑමදාම උදේ හරිද සෙනසුරාදා ඉරිදා සඳුදා ඇර ඉතිරි සතිය දවස් 4 තුල උදේ 6ට තමයි මේක අපි පටන් ගන්නෙ හරිද සෙනසුරාදා ඉරිදා සඳුදා ඇර ওই දවස් 3 ඇර ඉතුරු සතිය දවස් 4 මේ පොත සාකච්ඡා කිරීම සිදු වෙනවා මොකක් හරි අත්‍යවශ්‍ය හේතුවක් මත නැති වුණත් නැත්තම් සුපුරුදු වගේ මේක තියෙනවා මම මුතුවෙන් ආපහු කියන්නේ නැහැ හෙට පන්ති තියෙනවා නිද්ද තියෙනවා පන්ති නැති වුණොත් කියනවා හැබැයි තිබ්බොත් ආපහු කියන්නේ නැහැ right නිසා අනිවාර්යෙන් මේක ඕඩර් කරන්න ඕඩර් කරලා ආපු නැති ළමයි ඉන්නවනම් දරුවෝ ඇත්තටමයි පෝස්ට් එකේ දාලා තියෙන්නේ තවමත් ඉන්නවනම් මට චුට්ට මැසේජ් එකක් දාන්න මම පොඩ්ඩක් චෙක් කරලා බලන්න right එහෙනම් බුස්සර්ණයි පරිස්සමින් ඉන්න ඕන අපි ඊළඟ දවසේ හම්බෙමු